වස්සාන ධර්ම දේශනා මානසික අවපීඩනයක සිටින ඔබට ඉන් අත්මිදීමට උපකාරී වෙන කරුණු 12ක් මම ඔබට කියලා දෙනවා. අංක 1. මුලින්ම ඔබ ඔබේ පමණ දැනගෙන කටයුතු ආරම්භ කරන්න. එතකොට ඔබට ඔබේ පාලනය රැක ගන්න පුළුවන්. ඔබේ පමණ දැනගෙන ඔබ කටයුතු ආරම්භ කිරීම හරීම වටිනවා. අංක 2. පුළුවන් තරම් ණය නොවී ඉන්න බලන්න. ණය වීම තුළ පෞල් ප්‍රශ්න එමට හට ගන්නවා. මානසික පීඩා හට ගන්නවා. ගොඩාක් ওই මධ්‍යසාර වලට නැඹුරු වෙච්ච අය මානසිකව කඩා වැටලා තින්නේ ණයතුරුස් නිසා. අංක 3. ඔබේ දුකට සැපට හැම දෙයකම ඔබ සමග ඉන්න ඔබේ පවුලේ සමාජික භවතුන් ඔබේ සේවක පිරිසක් කියලා හිතන්න එපා. ඔබ නිසා ඒ අය යැපෙන බව හැබැයි ඒ අය ඔබේ මෙහෙකරුවන් පිරිසක් නෙවෙයි. ඔබේ අම්මා, ඔබේ තාත්තා, ඔබේ බිරිඳ, ඔබේ දූලා පුතාලා, ඔබේ ඥාතීන්, ඔබේ වැඩකාරයෝ පිරිසක් නෙමෙයි. ඔබ ඒ අයව ජීවත් කෙරෙව්වට ඒ අය ඔබේ සේවක සේවිකාව පිරිසක් කියලා හිතන්න එපා. ඔබ ඒ අයට සැලකීම තුළ ඔබට පින් සිද්ධ වෙනවා. මේක හරිය සංකීර්ණ සමයක්. මිනිස්සු තාක්ෂණික සමග ජීවත් වෙන්නේ. ඔබ අහිමි වුණා කියලා මේ ලෝකේ අනිත් අය ඔබ මැත්තේ නැහැ කියලා හිතන්න එපා. ඕන තරම් සම්බන්ධතා ඇති කරගන්න අද පහසුකම් තිබෙනවා. තමාගේ අත්ලෙම පහසුකම තිබෙනවා. ඒක නිසා ඔබව නොරිදවන අය මත ලේහැලීමෙන් වළකින්න කියලා මම ඔබට යෝජනා කරනවා. අංක 4. ඔබට ආශිර්වාද කරන අයට නිසි ගෞරවය ලබා දෙන්න. ඔබේ දියුණුව අපේක්ෂා කරන, ඔබේ දියුණුවට පසුපසින් ඉඳලා උපකාර කරන, වචනකින් පවා ශක්තියක් ලබා දෙන ඔබේ බිරියට, ඔබේ දරුවන්ට, ඔබේ මව්පියන්ට, ඔබේ ප්‍රියතමයන්ට නිසි ගෞරවය ලබා දෙන්න. මගෙන් කකා උඹලා තර වෙනව නේද කියලා එහෙම හිතන්නවත් එපා. හිතන්නවත් එපා නම් වචන කතා කිරීම ගැන කවර කතාවදනේ? අට පරිස්සම් කරගන්න. ඔබේ පෞරුෂය ශක්තිමත් කරගන්න. හැමනිතරම කියනවා වගේ ආත්ම විශ්වාසය, ආත්ම අභිමානය ඇතිව කටයුතු කරන කෙනෙක් බවට පත් වෙන්න. අංක 6. කොයිතරම් කාර්යබහුල වුණත් අවශ්‍යම වෙලා විවේක ගන්න. අවශ්‍යම දෙයට නිවාඩුවක් දාන්න. ඔබේ පවුලේ සමාජික බහුතුන්ගේ විශේෂ කටයුතු වලදී අනිවාර්යයෙන්ම ඔබ නිවාඩු ගත යුතුමයි. මගුලට, මරණයට, නේද? පින්කමකට නිවාඩුවක් ගන්න නැති ඔබේ දියුණුව මොකටද? අවශ්‍යම අවස්ථාවේදී නිවාඩු ගන්න කියලා මතක් කරනවා. ඊළඟ කාරණය. අංක 7. දිනපතා වෙහෙසෙන ඔබ ආවේගකර දේවල් අන්තර්ජාලයෙන් හරි රූපවාහිනියෙන් හරි පත්තරෙන් හරි නොබලා ඉන්න තරමට හොඳයි. මොකද කුපිත වෙච්ච මනසට තව තවත් කුපිත වෙන දේවල් දැම්මොත් මොකද වෙන්නේ? ඔබ ප්‍රායෝගිකව ඒවා අත්හදා බලන්න හදනවා. ඒක නිසා හොඳින් මතක තියාගන්න. ආවේගකර දර්ශන නැරඹීමෙන් වළකින්න. විශේෂයෙන් කැපිලි කෙඩලි සහිත දර්ශන. අංක 8. කිසිම අවස්ථාවක ඔබ තනි වෙලා කියලා හිතන්න එපා. තේනවද? ඔබේ දුකට සැපට ඔබ සමග පිරිසක් ඉන්නවා. ඒක නිසා හොඳ අදහස් ඇති අය සමග ඔබේ ජීවිතය ගැන සාකච්ඡා කරන්න. දිනපතා නවතම ධර්ම දේශනා ශ්‍රවණය කිරීමට වස්සාන ධර්ම දේශනා අපගේ YouTube නාලිකාව දැන්ම subscribe කරන්න. බෙල් අයිකනය ක්ලික් කරන්න. වස්සාන ධර්ම දේශනා YouTube නාලිකාව ඔස්සේ ප්‍රචාරය වන මෙම සුමధుර ධර්මානුශාසනාව වෙනුවෙන් පින්බර දායකත්වයෙන් කටයුතු කළේ ඉතාලියේ සිට ලක්ෂ්මී රේණුකා මහත්මියයි. එතුමියගේ ප්‍රධාන අරමුණ වන්නේ නොවැම්බර් මාස 10 වන දින 145 වන උපන්දිනය සමරන ඉතාලියේ ජෙනෝවාහි පදිංචි දයාල් නයන්ත මහතාට නිදුක් නිරෝගී සුවය සහ දීර්ඝායුෂ ප්‍රාර්ථනා කිරීමත් නාත්තන්ටියේ දුක්ඛන්නාවේ පදිංචි මල්ලිකා ශ්‍රීමති මෑණියන්ගේ නොවැම්බර් 15 වන දිනට යෙදෙන 61 වන උපන්දිනය වෙනුවෙන් ඇයට නිදුක් නිරෝගී සුවය සහ දීර්ඝායුෂ ප්‍රාර්ථනා කරමින් වස්සාන ධර්මදේශනා YouTube නාලිකාව ඔස්සේ සිදු කළ ධර්ම දානමය පින්කමයි. අද දේශකයන්න් වහන්සේ අතිපූජනීය කැලණියේ අජිත ස්වාමීන් වහන්සේ අවසරයි අපේ හාමුදුරුවනේ. සමන්ත චක්කවාලේසු අත්‍රා ගච්ඡන්තු දේවතා සද්ධම්මං මුනි රාජස්ස සුනන්තු සග්ග මොක්ඛදං ධම්මස්සවන කාලෝ අයං භදන්තා ධම්මස්සවන කාලෝ අයං භදන්තා ධම්මස්සවන කාලෝ අයං භදන්තා
නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස සුත්තන්ත පිටකේ අංගුත්තර නිකායේ චතුක්ක නිපාතෝ පත්ත කම්ම වග්ගෝ අනන සුත්තන්ති තුන් ලෝකාග්‍ර වූ භාග්‍යවත් අරහත් ගෞතම නම් වූ සම්මා සම්බුදු රජාණන් වහන්සේට නමස්කාර කරමි නමස්කාර වේවා. මහා කාරුණික භාග්‍යවත් අරහත් සම්මා සම්බුදු රජාණන් වහන්සේ විසින් ලෝකානුකම්පාව උපදවා දේශනා කොට වදාළ උතුම් ශ්‍රී සද්ධර්මයටද නමස්කාර කරමි නමස්කාර වේවා. උතුම් භාග්‍යවත් බුදුරජාණන් වහන්සේගේ ආර්ය මහා සංඝරත්නයටද නමස්කාර කරමි නමස්කාර වේවා. ගරුතර මහා සංඝරත්නයන් අවසරයි ශ්‍රද්ධාවන්ත කාරුණික පින්වතුනි, වස්සාන ධර්මදේශනා YouTube නාලිකාව තුලින් තවත් ධර්මකාරණා බොහෝමයක් ඉගෙන ගැනීමටයි ඔබ සවන් යොමු කොට සිටින්නේ. අද මෙම දම් දෙසුම ඔබ වෙතට ගෙනීමේදී තම සදැහැති දායකත්වය ලබාගෙන කටයුතු කරන ලබන්නේ ඉතාලියේ සිට ලක්ෂ්මී රේණුකා මහත්මිය විසින්. මේ විදිහට එතුමිය ධර්ම දානමේ පින්කමක් සිදුකොට බලාපොරොත්තු වෙන්නේ ඉතාලියේ ජෙනෝවාහි පදිංචි දයාල් ගයන්ත මහත්මයාට නිදුක් නිරෝගී සුවය දීර්ඝායුෂ සම්පත් ප්‍රාර්ථනා කිරීමට. පින්කමේ ප්‍රධාන දායකත්වය බාරගෙන කටයුතු කරන ලක්ෂ්මී රේණුකා මහත්මියටත් ජන්මදින සමරන දයාල් ගයන්ත මහත්මයාටත් පවුලේ සුජීවත් වෙසෙන හැම දිනාටමත් නිදුක් නිරෝගී සුවපත් භාවය චිරජීවනයේ සැලසේවා. දයාල් ගයන්ත මහත්මයාට සුබ උපන්දිනයක් වේවා කියලා අපි ආශිර්වාද කොට සෙත් ප්‍රාර්ථනා කරනු ලබනවා. සදහැවතුනි, අද ඔබට ශ්‍රවණය කරන්නට ලැබෙනවා සාර්ථක ගිහි ජීවිතයක් ගත කිරීමට කැමැති ශ්‍රාවකයෙකුට බුදුරජාන් වහන්සේ විසින් ලබා දීපු හරි අපූරු උපකාරක ධර්ම හතරක්. මේ උපකාරක ධර්ම හතර තුල පිහිටා යම් කිසි කෙනෙක් වෙහෙස මහන්සිව කටයුතු කළොත් ඒ කෙනාට ගිහි පුද්ගලයෙක් හැටියට ලෞකිකව සාර්ථකත්වයක් අත්දකින්නට පුළුවන්කම ලැබෙනවා. මම දේශනාවේ මුල් භාගයේදී ඔබට මේ පිළිබඳව කරුණු කාරණා ගෙනහැර දක්වන අතර මෙම දෙසුමේ අර්ධ භාගයේදී අන් අය වෙනුවෙන් යුතුයකම් ඉෂ්ට කොට බොහෝ අවංක සිතින් කැපවී කටයුතු කරමින් සිටින ඔබ ඇතැම් අවස්ථාවලදී මානසිකව කඩාගෙන වැටෙනවා. ඇතැම් විට ඔබට අන් අයගෙන් වචනයකින්වත් සහයෝගයක් නොලැබෙන අවස්ථාත් තිබෙනවා. ඉතින් ඒ කඩා වැටිච්ච හිත කඩා නොවැටීම පිණිසත් හේතු වෙන මනෝවිද්‍යානුකූල කාරණා බොහෝමයක් මම අද ඔබ වෙත ගෙනීමට බලාපොරොත්තු වෙනවා. එසේනම් අපි මුලින්ම සම්බුද්ධ භාෂිතයට යොමු වෙමු. දේශනාවේ නම අනන සූත්‍රය. අනන අයන්න නයන්න මූර්ධජ නයන්න. ණය නැති ජීවිතය ගැන වදාළ දෙසුම. ඔබත් ණය වෙන්න ආසයිද? ණය වීමේ රෝගය ඔබටත් තිබෙනවද? බොරුවට ණය වෙනවද?
මේවා වර්තමානයේ අප තුළ තියෙන ප්‍රශ්න. භාගතුන් වහන්සේ සවැත් නුවර ජේතවනාරාමේ වැඩ ඉන්න කාලේ අනාථ පිණ්ඩික ගෘහපතිතුමා භාගතුන් වහන්සේ මුණ ගැහෙන්නට පැමිණියා. පැමිණ භාගතුන් වහන්සේට ගෞරව ආදර දක්වා වන්දනා කොට එකත් පස්ව වාඩි වුණා. එකත් පස්ව වාඩි වෙච්ච අනාථ පිණ්ඩික ගෘහපතිතුමාට භාගතුන් වහන්සේ මෙසේ පවසා වදාරනවා. ගෘහපතිය පංචකාමයන් පරිභෝග කරන ගිහි පුද්ගලයා විසින් කලින් කලට අවස්ථානුකූලව සැප 4ක් ලැබිය යුත්තාහුය. භාගතුන් වහන්සේ අවධාරණය කරන්නේ කුමක්ද? පංචකාමයන් පරිභෝග කරන ගිහියා විසින් කලින් කලට අවස්ථානුකූලව සැප 4ක් ලබන්නට ඕන කියනවා. පංචකාමයන් පරිභෝග කරනවා කියලා කියන්නේ කුමක්ද? ඉඩම් අරගෙන නිවාස තනා තමන්ගේ සුව පහසුව පිණිස අදාළ ගෘහ භාණ්ඩ මෙවලම් විද්‍යුත් උපකරණ ඒ වගේම ගමන් බිමන් යන්නට යාන වාහන ඇතිව හරි හම්බ කරපු ධනය තැන්පත් කොට සුවපත් ලෞකික ජීවිතයක් ගත කිරීම පංචකාමයන් පරිභෝග කිරීම කියලා කියනවා. එතකොට පංචකාමයන් පරිභෝග කරන කෙනා මව්පියන්ට සලකනවා. විවාහකයෙක් නම් බිරියට දරුවන්ට යුතුයකම් ඉෂ්ට කරනවා. ඥාතීන්ටත් උදව්පකාර කරනවා. සමාජයේ යහළු මිත්‍රයන්ට උපකාර කරනවා. ගොවිතැන් කටයුත්තක් වේවා, වෙළඳාමක් වේවා, ව්‍යාපාරයක් වේවා, ඊට එහා ධනය ගලා එන කුමන හෝ ව්‍යාපාරික කටයුත්තක් වේවා, මේ විදිහට ගත කරන ජීවිතයට කියනවා කාමභෝගී ජීවිතය කියලා කියනවා. ඒතර කාමභෝගී ජීවිතය ගත කරන ඔබ අවස්ථානුකූලව සැප 4ක් ලබන්නට ඕනේ. මොනවද මේ බුදුරජාණන් වහන්සේ සඳහන් කරන සැප 4? අංක 1 අත්ති සුඛ, අංක 2 භෝග සුඛ, අංක 3 අනන සුඛ, අංක 4 අනවජ්‍ය සුඛ. සැප 4යි මතක තබා ගන්න. අත්ති සුඛ, භෝග සුඛ, අනන සුඛ, අනවජ්‍ය සුඛ. දැන් මේ පවසන ලද කරුණු 4 භාගතුන් වහන්සේ විසින් විග්‍රහ කොට පෙන්වා දෙනවා. අංක 1 ගෘහපතිය අත්ති සුඛ යනු කුමක්ද? ගෘහපතිය මෙහිලා කුල පුත්‍රයෙකු හට නැගී සිටි වීරියෙන් යුක්තව, අතපය වෙහෙසීමෙන් යුක්තව, දහඩිය වැගිරීමෙන් යුක්තව, ධාර්මිකව දැහැමින් ලද භෝග සම්පත් ඇත්තේ වෙයි. ඔහු මෙසේ සිතයි. මා විසින් උපයා සපයා ගන්නා ලද්දේ නැගී සිටි වීරියෙන් යුක්තව, අතපය වෙහෙසීමෙන් යුක්තව, දහඩිය වැගිරීමෙන් යුක්තව, ධාර්මිකව දැහැමින් ලද භෝග සම්පත්ය. එය හිතද්දී ඔහුට සැපයක් දැනෙනවා, සතුටක් ඇති වෙනවා. ගෘහපතිය මේ වනාහි අත්ති සුඛ යයි කියනු ලැබේ. දැන් ඔබ වෙත ඔබ හැරෙන්න. මෙහි සඳහන් කරන ආකාරයට ගිහි ජීවිතයේ ගෙවන ඔබ උත්සාහවන්තයිද අලසයිද? නැගී සිටි වීරියෙන් යුක්තව දියුණුවට කැපවෙන්න කැමති කෙනෙක්ද? උපන් නිසා ජීවිතයේ ගෙවන කෙනෙක්ද? කාගෙන් හරි කීයක් හරි කඩා වඩා ගන්න කැමති කෙනෙක්ද? අතපය වෙහෙසා යමක් උපයන්න කැමති කෙනෙක්ද? ධාර්මිකව හම්බ කරන්න කැමති කෙනෙක්ද? කාගෙන් හරි කමක් නැහැ. නීති විරෝධී මත් වතුර අලෙවි කරලා හරි කමක් නැහැ. නීති විරෝධී මත්ද්‍රව්‍යයක් විකුණලා හරි කමක් නැහැ. වෙනයම් ජාවාරමක් කරලා හරි කමක් නැහැ. අල්ලසක් අරගෙන හරි කමක් නැහැ. එහෙම
සැප ලබන්නට හිතන කෙනෙක්ද? එවැනි අධාර්මික දේවල් වලින් සැප ලබමින් සිටින කෙනෙක්ද? භාග්‍යවතුන් වහන්සේ පවසනවා මට යමක් තියෙනවා කියන සැපේ ලබන්නට, අත්තිසුඛය ලබන්නට තථාගත ශ්‍රාවකයා නැගී සිටි වීරියෙන් යුක්තව කටයුතු කරන්නට ඕනේ. ඔහුට ගොඩක් මහන්සි වෙන්නට වෙනවා. අනිත් අයට වඩා ඔබ දියුණුව කරා යන කෙනෙක් නම් ඒ අනිත් අයට වඩා ඔබ දියුණුව කරා යන්නට අනිත් අයට වඩා පැය දෙකකට කලින් අවදි වෙන්නට ඕනේ. තේරෙනවද? අනිත් අයට වඩා ඔබට සැපවත් ජීවිතයක් අවශ්‍ය නම් අනිත් අය වෙලාවට ආහාර පාන ගද්දි ඇතැම් විට ඔබට ඒ වෙලාව මග හැරෙන්නත් පුළුවන්. අනිත් අය හරියටම ඔර්ලෝසුව බල බල වැඩ කරද්දි ඔබට කළුවර වැටෙනකන් වැඩ කරන්න සිද්ධ වෙයි. අනිත් අය රාත්‍රී 10-11 වෙද්දී නිින්දට යද්දී ඔබට නිදි වරන්න සිද්ධ වෙයි. අනිත් අය සෙනසුරාදාට ෂෝට් ලීව් එකක් දාද්දී ඔබට සෙනසුරාදාට දවසම වැඩ කරන්න වෙයි. අනිත් අය ඉරිදා උදේ අවදි නොවි දවල් වෙනකන් නිදාගනිද්දී ඔබට ඉරිදාත් උදෑසනම නිවසෙන් පිටත් වන්නට සිද්ධ වෙයි. අන් අය අද වැස්ස වගේ කියලා ඇකිලෙද්දී ඔබට වැස්සෙත් කැප වෙන්නට සිද්ධ වෙයි. අනිත් අය අද නම් බෑ වෙහෙසයි කියලා කටයුතු කරද්දී ඔබ වෙහෙස සංසිඳවාගෙන හිතට හයිය අරගෙන කටයුතු කරන්න සිද්ධ වෙයි. මෙහෙම වුණොත් ඔබ තමයි යමක් කමක් යහමින් උපයා සපයා ගන්න කෙනා බවට පත් වෙන්නේ. කැපවීමකින් තොරව කිසි දෙයක් සිද්ධ වෙන්නේ නැහැ. භාග්‍යවතුන් වහන්සේගේ ජීවිතේ නිකම්ම නිකං ලැබිච්ච එකක්ද? බුදු කෙනෙක් කියන එක නිකම්ම නිකං ලැබිච්ච එකක්ද? නිකම්ම නිකං পদවියක්ද? නෑ. කැපවීමේ ප්‍රතිඵලයක්. ඒ කැපවීම තමයි දසපාරමී කියලා කියන්නේ. දන් දීමෙන් කළෙත් කැපකිරීමක්. සිල් රැකීමෙන් කළෙත් කැපකිරීමක්. අත්හැරීමෙන් කළෙත් කැපකිරීමක්. නුවණින් විමසා කළේ කැපකිරීමක්. වීරිය යොදවා කළේ කැපකිරීමක්. ඉවසීමෙන් කළෙත් කැපකිරීමක්. සත්‍යවාදී වීමත් කැපකිරීමක්. අදිෂ්ඨානෙන් යුක්තව කටයුතු කිරීමත් කැපකිරීමක්. මෛත්‍රියෙන් යුක්තව කටයුතු කිරීමත් කැපකිරීමක්. උපේක්ෂාවෙන් යුක්තව කටයුතු කිරීමත් කැපකිරීමක්. මේ කියන ලද්ද දස පාරමී වලින් එකක් නෑ කැපකිරීමකින් තොරව ඉබේ ලැබිච්ච එකක්, ප්‍රාර්ථනාවකින් ලැබිච්ච එකක්. එහෙනම් බුදුවරු පවා පහළ වෙන්නේ කැපකිරීමක ප්‍රතිඵලයක් හැටියට. ඒකනේ ලොකුම తত্ত্বය. සම්බුදු බවට පත් වෙනවා කියන එකනේ. ඔබ වගේ ගිහි ජීවිතය ගත කරන කෙනෙක් තිරසර ආර්ථික ශක්තියක් තුල මියදෙන කන්ම ඔබ මියදුනාට පස්සෙත් ඔබේ පසුගාමී පරපුර ඔබ උපයා සපයාගත් දේවල් වලින් සතුටින් සැනසෙල්ලේ ජීවිතේ ගත කරන්න නම් ඔබට ගොඩක් දුරදක්නා නුවණින් ගොඩක් මහන්සි වෙලා ගොඩක් කැප වෙලා කටයුතු කරන්නට සිද්ධ වෙනවා. හැබැයි මේ හැම කැපකිරීමක්ම ධාර්මික විය යුතුයි. ධාර්මික විය යුතුයි. එතකොට ධාර්මික කෙනාගේ දියුණුව සෙමින් සිද්ධ වෙන්නේ. දැහැමින් සෙමින්. ඒක මතක තියාගන්න. ධාර්මිකයි නම් දියුණුව හෙමින් සිද්ධ වෙන්නේ. එතකොට ඔබ ධාර්මිකව උපයා සපයා ගන්න දේවල් ඔබටම භුක්ති විඳින්නට ලැබෙනකොට ඔබට පුදුම සැපයක් ඇති වෙනවා. මම මහන්සි වෙලා දැහැමිව යමක් හරි හම්බ කරගත්තනේ. ඒ හඳුන්වනවා අත්ති සුඛ. ඒ හඳුන්වන්නේ කොහොමද? අත්ති සුඛ. මට යමක්
තිබෙනවා කියන සැපය. දෙවන කාරණය. ගෘහපතිය භෝග සුඛ යනු කුමක්ද? ගෘහපතිය මෙහිලා කුලපුත්‍රයෙකු නැගී සිටි වීරියෙන් යුක්තව අතපය වෙහෙසීමෙන් යුක්තව දහඩිය වැගිරීමෙන් යුක්තව ධාර්මිකව දැහැමින් ලද භෝග සම්පත් ඇතිව වාසය කරනවා. ඔහු ඒ සම්පත් පරිභෝග කරයි. පින්ද රැස් කරයි. එවිට ඔහු මෙසේ සිතයි. මා විසින් උපයා සපයා ගන්නා ලද්දේ නැගී සිටි වීරියෙන් යුක්තව අතපය වෙහෙසීමෙන් යුක්තව දහඩිය වැගිරීමෙන් යුක්තව ධාර්මිකව දැහැමින් ලද භෝග සම්පත්තිය මම ඒවා මගේ ප්‍රයෝජනයට ගනිමි. පුණ්‍ය කර්ම වලටද යොදවමි. එයින් ඔහු සැපයක් ලබයි. සතුටක් විඳී. ගෘහපතිය මෙය භෝග සුඛයයි කියනු ලැබේ. හරි ලස්සන කාරණයක්. තමන් හරිහම්බ කරපු ධාර්මික වස්තුව තිබෙනවා. එතකොට තමන් හරිහම්බ කරලා ධාර්මික වස්තුවෙන් තමන් ඒවා ප්‍රයෝජනයට ගන්නවා. පිරිමහන්න ඕනේ නාස්ති කරන්න හොඳ නැහැ කියලා කොච්චර හරි මේ මුළු ගහනව නෙමෙයි. බැංකුවකම හිර කරලා තියෙනව නෙමෙයි. තමන්ගේ බඩටවත් නොකා ඉන්නව නෙමෙයි. තමන් හරිහම්බ කරලා නුවණින් යුක්තව තමාගේ දේවල් තමනුත් භුක්ති විඳිනවා. තමන්ගේ සමීපතමයන්ටත් බෙදා හදා දෙනවා. එතකොට තමා නිසා තමා සැප විඳිනවා. තමා නිසා තමා සමග ඉන්න අයත් සැප විඳිනවා. එතකොට ඒ විතරක් නෙමෙයි. තමන් කාලා බීලා සැනසෙල්ලේ ඉන්නව විතරක් නෙමෙයි. ලස්සන වචනයක් තියෙන මෙතන. පින්ද කරමි සිතයි. පින් කරනවා. පින් කරනවා කියලා කියන්නේ තමන් උපයා සපයාගත් දේවල් ධනට පිනට යොමු කරනවා. දන් දීම කිව්වට පස්සේ මේ ආහාර පාන විතරක්ම පරිත්‍යාග කරනවා නෙමෙයි. ඒ කරන පරිත්‍යාගත් ගමේ පන්සලට මාසිකව දෙන දාණයෙන් ටික විතරක් නෙමෙයි. පිනට යොදවනවා කියලා කියන්නේ මහා සංඝරත්නය අරමුණු කරගෙනත් දන් දෙනවා. දුගී මගී යදියන් අරමුණු කරගෙනත් දන් දෙනවා. සමාජ සුබ සාධන සේවාවන්ටත් තමන්ට ශක්ති පමණින් යමක් යොදවනවා. ඥාති සංග්‍රහත් සිද්ධ කරනවා. මෙන්න මේ ටිකනේ වෙන්න ඕනේ. දැන් පත්තකම්ම සූත්‍රයේ සඳහන් වෙනවා ධාර්මිකව හරිහම්බ කරන කෙනා යුතුයකම් පහක් ඉෂ්ට කරන්න ඕන කියනවා. මොනවද ඒ යුතුයකම් පහ? ඥාති බලි, අතිථි බලි, පුබ්බපේත බලි, රාජ බලි, දේවතා බලි. එතන මේ බලි කියලා කියන්නේ සංග්‍රහ කියන වචනයට පාලියෙන් කියන නමක්. හරිද? ඥාති බලි කියලා කියන්නේ ඥාතීන්ටත් සංග්‍රහ කරන්න ඕනේ. දැන් මහා මංගල සූත්‍රයේ තිබෙනවනේ. ඥාතකානංච සංඝහෝ ඒතම් මංගල මුත්තමන් කියලා. ඥාතීන්ට සංග්‍රහ කිරීමෙන් අපේ ජීවිතේ සැපවත් වෙනවා. අපේ ජීවිතේට වාසනාව උදා වෙනවා. ඇයි ඒ කවුරුත් අපි ගැන දුෂ්ට සිතින් හිතන්නේ. ඒ අය හරි හම්බ කරලා කාලා බීලා ඉන්නවා විතරක් නෙමෙයි අනේ අපිටත් පුළුවන් හැටියට පිහිට වෙනවනේ කියලා පහන් සිත් ඇති කර ගන්නවා. එතකොට මේ නෑයන්ගේ හිත්වල ඒ පහන් බව ඇති කිරීමට අපි කරන උදව් උපකාර බොහෝ සෙයින්ම වටිනවා. ඒ ආශිර්වාදය අපිට ගොඩක් වටිනවා. ගොඩාක් නෑයෝ හරි හම්බ කරගෙන දිනු වෙන මිනිස්සුන්ට ඉරිසියා කරන්නේ ඇයි? තමන් කාලා බීලා ඉන්නවා. තමන්ගේ නෝනා විතරයි, තමන්ගේ දරුවෝ විතරයි. තමන්ගේ සැපේ විතරයි. අනිත් මිනිස්සුන්ගේ පැත්ත බලන්නේ. ඇතැම් විට නෑකම් කියන්නෙත් නෑ. ඒ තරම් උද්දච්චයි අහංකාරයි. ඇතැම් විට තමන්ට කුඩා කල හැදෙන වයසේදී උදව් උපකාර කරපු නෑයෝ වෙන්න පුළුවන්. තමන් මිනිහෙක් වුණාට පස්සේ තමන්ට මේ මිනිස්සුන්ව පේන්නෙත් නෑ. කළගුණ සිහි කරන්නේ. එතකොට ඥාතීන්ට සංග්‍රහ කරන්න කවුද මේ පවසන්නේ? භාගතුන් වහන්සේ. ඥාති බලි, අතිථි බලි, ආගන්තුක සත්කාර කරන්නත් ඕනේ. ආගන්තුකයන්ට සත්කාර කිරීම ඉතින් අපි තුල තියෙන එකක්. ගෙදරකට මිනිස්සේ ගොඩ වැදුනොත් අපි තේ එකක් නොදී යවන්නේ නෑනේ. ආහාර අනුභව කරන වෙලාවක් නම් වත් ටිකක් කාලාම යමු කියලා කියනවනේ නේ. කොච්චර වටිනවද ඒක?
මේ කාරණේදීත් ඔබට තවත් දැනුවත් කිරීමක් කරන්න තියෙනවා. අපි හිතමුකෝ මේ දවල් ආහාර ගන්න වෙලාවක් කියලා. බත් ටිකක් කමුද කියලා අහන්න එපා. තේ එකක් බොමුද කියලා අහන්න එපා. බත් ටිකක් කමුකෝ. තේ එකක් බොමුකෝ. ඒක හරි ලස්සනයි. එතකොට බත් ටිකක් කමුද කියන එකෙන් අදහස් කරන්නේ මෙයා බත් කන්න බෑ කියනව කොහොමත්ම. තේ එකක් බොමුද මෙයා කොහොමත්ම තේ බොන්න බෑ කියලා කියනවා. එහෙම නෙමෙයි. ඔබ පිනක් හැටියට යෝජනා කරන්න. බත් ටිකක් කාලා යමු. තේ එකක් බීලා යමු. දැන් ඉතින් වෙලාව හරිනේ. මහන්සිනේ. පොඩි වෙලාවක් ඉන්න. ටග්ගල මොනවාරි හදලා ගමු. තියෙන දෙයක් කමු. මටත් බඩගිනි. ගෙදර ගිහිල්ලා ඔයාගේ කෑමක ඔයා කන්න. මිනිත්තු ටිකක් කාලා යන්න. අන්න ඒ වගේ යෝජනාවක් කරන්න. ඒක හරි වැදගත්. එතන පිනකුත් රැස් වෙනවා. ආගන්තුක සත්කාරයත් සිද්ධ කළා වෙනවා. ඉතින් මේවා අමුතුවෙන්ම කියන්න ඕනේ නැහැ. නමුත් ඇතැම් අයට මේ වගේ දේවලුත් කියලා දෙන එක වටිනවා. විශේෂයෙන් අපේ තරුණ පරපුරට හැදෙන බාල පරපුරට. ඉතින් දරුවනේ ඉතින් අපේ තරුණ සහෝදර සහෝදරියනි මේවා ගැන සැලකිලිමත් වෙන්න. එතකොට උබ්බපේත බලය කියලා කියන්නේ අපි අතර ඉඳලා අපේ ඥාතීන් සමුගන්නවා, මියදෙනවා. මියදුනාට පස්සෙත් ඥාතීන් සිහි කරලා පින්කම් කටයුතු කරන්න ඕනේ. පරලෝකීය ඥාතීන්ට පින් දෙන්න ඕනේ. ඒක හරිය ප්‍රයෝජනවත් කාරණයක්. ඒක නිසා ඔබ සත්පුරුෂයෙක් නම්, කළගුණ දන්න කෙනෙක් නම්, යුතුයකම් දන්න මිනිස්සෙක් නම් මිය පරලෝකීය අය සිහි කරලා ඔබ ඒ අය වෙනුවෙන් පින්කම් කරලා පින් අනුමෝදන් කරන කෙනෙක් වෙනවා. රාජබලි කියලා කියන්නේ වරිපණන් වෙන්න පුළුවන්, විදුලි බිල, ජල බිල, දුරකථන බිල වෙන්න පුළුවන් නේද? වෙන මොනවාම හරි බදු මුදල් වෙන්න පුළුවන් නේද? ඉන්කම් ටැක්ස් කියලා කියන්නේ. ඒවත් ගෙවන්න ඕන. තේරෙනවද? ඒවා ලෝකේ පවතින සම්මුති ක්‍රම. අපි හම්බ කරලා මොකටද අනිත් අයව ජීවත් කරවන්නේ කියන එක හිතන්න එපා. මොකද මේ බදු ගෙවනවා කියන එක ලෝකේ පුරාතනයේ පටන් පැවතෙන ක්‍රමයක්. දැන් මේ බුදුරජාණන් වහන්සේ 2500 වසරකට කලින් දේශනා කරපු ධර්මයක් නෙමෙයි. රාජබලි කියලා කියන්නේ රජ්ජුරුවන්ට රාජ්‍යයට ගෙවිය යුතු කොටසත් පැහැර නොහැර ගෙවන්න. ඒක නෙති අපේ රටේ මේ ලංකාවේ අමුතුවෙන් අපිට ගෙවන්න ඕනේ. තේ එකක් බිව්වත්, බනිස් කෙඩියක් කෑවත් නේද? හාල් ඇටයක් ගානේ ටැක්ස් එක ඇඩ් වෙලා තියෙනවා. ඉතින් අපි හිත නරක කරගන්න හොඳ නැහැ. අපි ඒක කරනවා. ඒක අමුතුවෙන් අපි ආදායම් බදු නොගෙව්වට සීනි ඇටේ ඉඳලා බදු මුදල් අපි ගෙවමින් තමයි මේ හැම දෙයක්ම පරිහරණය කරන්නේ. දේවතා බලි. දෙවියන් සිහිකොට පුණ්‍යානුමෝදනත් කරන්න ඕනේ. දැන් අපි මේ හැම ධර්මදේශනාවකදීම දෙසුම අවසානයේදී ආකාසට්ටාච බුම්මට්ටා දේවානාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා නේද? චිරන් රක්කන්තු ශාසනං කියලා දෙවියන්ට පින් දෙනවා. ඒක හරි වැදගත්. පින්කමක් කරලා අපි දෙවියන්ට පින් දෙනවා. ඉතින් වෙන දේවල් කරන්න ඕනේ. ඒවා තමයි යුතුයකම් කියලා කියන්නේ. ඒතර අපි හරි හම්බ කරගත්ත දේවල් වලින් අපි ජීවත් වුණා, සැපවින්ද වෙනවා. පිනට දහමටත් යමක් දුන්නා වෙනවා. එතකොට මේ අනන සූත්‍රයේ සඳහන් කරන තුන්වන කාරණය තමයි අනන සුඛ. ඔන්න එන අනන කියන වචනේ. දැන් අපි සැප දෙකක් ගැන කතා කරා. අත්ති සුඛ, භෝග සුඛ. තුන්වන කාරණේ අනන සුඛ. අනන සුඛ කියලා කියන්නේ කුමක්ද? ගෘහපතිය, කුලපුත්‍ර තෙමේ වෙනත් කිසිවෙකුට හෝ ස්වල්ප වශයෙන් හෝ බොහෝ වශයෙන් හෝ කිසි ණයක් නැත්තේ වෙයි. එවිට ඔහු මෙසේ සිතයි. මම ස්වල්ප වූ හෝ බොහෝ වූ හෝ ණයක් කාටවත්ම නැත්තේමි. එයින් ඔහු සැපයක් ලබයි. සතුටක් විඳි. ගෘහපතිය මෙය අනන සුඛයයි කියනු ලැබේ. දැන් අපේ සමාජයේ ප්‍රසිද්ධ වචනයක් තමයි මම ණයක් නැහැ, බයක් නැහැ. ඒතර කෙනෙක් හිතන්න පුළුවන් දැන් මෙයා ණය නැති නිසා මෙයා චණ්ඩියෙක්. කාටවත් මෙයා දෙකට නැමෙන්නේ නැහැ කියලා. එතෙන්ද කියන්නේ ඒක නෙමෙයි. ණය නැති නිසා හිතට බරක් නැහැ. හිතට බරක් නැති නිසා බය වෙන්න දෙයක් නැහැ. දැන් පොලිය ගෙවන්න වෙනවා නේද? පොලියට වැල් පොලියක් එකතු වෙලා නේද? ණයකාරයා පස්සෙන් ඒවිද? මට හැංගෙන්න වේවිද?
ඒකයි මේ ණයත් නැහැ බයත් නැහැ කියලා කියන්නේ. එතන මේ බයත් නැහැ කියන එකෙන් අදහස් කරන්නේ චණ්ඩිකම කියන එක නෙමෙයි. වරදවා තේරුම් ගන්න එපා. ඒ නිසා ඒ කාරණේ තේරුම් නොගත් අයටයි ඒ පැහැදිලි කිරීම සිද්ධ කළේ. එතකොට ණය නැතිවීමත් සැපයක්. හැබැයි අවාසනාවකට. අපේ රටවල් වල මිනිස්සු ජීවත් වෙන්නේ බොහෝ විට අනුන්ට පේන්න. අනුකරණය තමයි බහුලව තිබෙන්නේ. මේක පැවිදි සමාජයේ පවා තිබෙනවා. තේරෙනවද? අනුකරණය තිබෙනවා. අනුන්ට පේන්න ජීවත් වීම තිබෙනවා. මේ ගිහි පැවිදි පිරිස අවබෝධ කරගන්න ඕනේ ණය නැතිව ජීවත් වෙන්නේ කොහොමද කියලා. දැන් පැවිද්දෙක් නම් ණය වෙන්න විදිහක් ඇත්තෙම නෑනේ අයියේ. පැවිද්දෙක් කියලා කියන්නේ කාම සම්පත් අත්හල කෙනෙක්. ඒතර කාම සම්පත් අත්හල කෙනෙක් නම් ණය කියන වචනේවත් අදාළ නෑනේ. එතකොට ගිහි කෙනෙක් විශේෂයෙන් මතක තබා ගන්නට ඕනේ බොරුවට ණය වෙන්න එපා. ණය ක්‍රම තිබෙනවා. තේරෙනවද? දැන් ඔන්න ඉඩමක් ගන්නව ණයට. ගෙවන්න පුළුවන්. නිවසක් හදනව ණයට. හවුසින් ලෝන් එකක් අරගෙන ගෙවන්න පුළුවන් නම් කමක් නැහැ. දැන් ඔය ගොඩාක් අය වාහන ගන්නේ නම් සෝබනේටමයි. ලංකාවේ වාහනයක් කියලා කියන්නේ මේ ගමනට බිමනට පහසුව සඳහා යොදා ගන්න එකක් නෙමෙයි. අනුන්ගේ පෙනුමට සහ තමන්ගේ තත්ත්වයේ අඟවන්නට මවාපාන්නට භාවිතා කරන යකඩ ගොඩක්. ඒක නිසා තමන්ගේ තත්ත්වය ලොකුයි කියලා පෙන්වන්න නම් තමන්ට ලොකු ලීස් එකක් දාලා ලොකු වාහනයකට යන්න වෙනවා. මේක කොච්චර දුකක්ද කියලා බලන්නකො. කොච්චර බරක්ද. කොච්චර පීඩනයක්ද. කොච්චර ආතතියක්ද. නේද? වාරිකෙන් වාරිකේ ගෙවන්න වෙනකොට අනික පොඩි නෑ ගෙවන වාරික. 50000යි 60000යි 70000යි ඇතැම් වාහන තියෙන ලක්ෂ ගණන් ණය ගෙවනවා. එතකොට එවැනි අර බොරු සෝබන ආටෝපයෙන් යුක්ත ජීවිත ගෙවනකොට හොරකම් කරන්න වෙනවා. අල්ලස් ගන්න වෙනවා. දුප්පත් මිනිහාගේ හැඹිලියටත් හෙනහුරා පාත් වුණා වගේ ඒකත් හොරලා අර ගන්නවා. ඉතින් මේක මහා අවාසනාවක්. ණය නැතුව ජීවත් වෙන්න. ණය නැති ඔබ සනීපෙට පාරේ බස් එකේ වැඩට යනවා නම් අනේ ඔබ වටින මිනිස්සෙක්. මොලේ තියෙන මිනිස්සෙක්. කාටවත් ණය නොවි ඔබ ත්‍රිරෝද රථයක් භාවිතා කරලා ඔබේ වැඩ කරගන්නවා නම් බුද්ධිමත් මිනිස්සෙක්. ගමන ගියා ගාන කීයද? ගෙව්වා. ඒක එතනින් ඉවරයි. ඊළඟ වැඩේට තවත් ටැක්සියක් ගත්තා. බැරිව ලොකු ලීස් දාලා ජීවිතේ ණය ගොඩ ගහ ගන්නව නේද? කරුමයක්. පෞල් ජීවිතෙත් රණ්ඩු සරුවල් හට ගන්නවා. දෙමාපියන් දූ දරුවන් අතරත් ආරවුල් හට ගන්නවා. ඥාතින් ඉරිසියා කරනවා. මුන්ට කොහෙන්ද මෙච්චර සල්ලි? ඔන්න වාහනයක් අරගෙන නේ? දැන් අනුන්ගේ ඉරිසියාව නම් අපිට වළක්වන්න බෑ. නමුත් එතෙන්ද කියන්නේ ඒක නෙමෙයි. නැති ලෙඩ දාගන්න එපා. බොරු සෝබන පෙන්වන්න ගිහිල්ලා. ණය නැතිව ජීවත් වීම සැපයක් කියලයි භාග්‍යතුන් වහන්සේ පෙන්වන්නේ. මෙහි හරි ලස්සන ප්‍රකාශයක් තියෙනවා. ස්වල්ප වශයෙන් හෝ මහා පරිමාණයෙන් හෝ කිසිම ණයක් නැහැ කියලා සැනසෙනවා. පුංචි ණයක්වත් නැහැ. තේරෙනවද? ඒ කියන්නේ මේ ගමේ සිල්ලර කඩේටවත් ණයක් නැහැ. ණය වෙන්නේ නැහැ. තේරෙනවද? අන්නේ ක්වොලිටි එක ඇති කරගන්න. අංක 4 ගෘහපතිය අනවජ්‍ය සුඛය යනු කුමක්ද? ගෘහපතිය මෙහිලා ආර්ය ශ්‍රාවකයා නිවැරදි කායික ක්‍රියාවන්ගෙන් යුක්ත වෙයි. නිවැරදි වූ වචන භාවිතයෙන් යුක්ත වෙයි. නිවැරදි වූ මානසික කල්පනාවන්ගෙන් යුක්ත වෙයි. එවිට හෙතෙමේ මම කයින් නිවැරදි ක්‍රියා කරන්නෙක්මි. මම වචනය නිවැරදි ලෙස යොදන්නෙක්මි. මම මනසින් යහපත් කල්පනා ඇත්තෙක්මි කියා තමන් ගැන තමන් හිතනකොට තමන්ට ලොකු සැපයක් දැනෙනවා. වෙහෙස මහන්සි වෙලා කැපවීමෙන් යමක් උපයාසපයා ගන්නවා. තමන් සැප විඳිනවා.
සමාජයේ යුතුයකම් ඉෂ්ට කරනවා. පින් රැස් කරනවා. ණයක් නැති ජීවිතයක් ගෙවනවා. ඔහු ඊට පස්සේ හිතනවා මම මේ හැම කැපකිරීමක්ම කළේ කාටවත් කරදර විපත් ඇතිකොට නෙමෙයිනි. ජාවාරම් කොට නෙමෙයිනි. නීති විරෝධී ක්‍රම අනුගමනය කොට නෙමෙයිනි. යහපත් ක්‍රියාවෙන් යහපත් වදන් භාවිතයෙන් යහපත් සංකල්පනාවන්ගෙන්නේ කියලා හිතනකොට ඇයි තමන් තුළ තමන් අවුලක් දකින්නේ නැහෙනි. විනයක් ඇතිව තමයි යහපත් ගමනක් ගිහිලා තියෙන්නේ. විනයක් ඇතිව යහපත් ගමනක් ගිය කෙනාට තමන්ගෙන් චෝදනාවක් තමන්ට එල්ල වෙන්නේ නැහැ. භාගතුන් වහන්සේ පවසනවා ගෘහපතිය පංචකාමයන් පරිභෝග කරන ගිහියා විසින් කලින් කලට අවස්ථානුකූලව ලබන සැප හතර තමයි කියනවා මේ පවසන ලද කරුණු හතර. ගාථා දෙකක් සඳහන් කොට තිබෙනවා භාගතුන් වහන්සේ. මම එහි සිංහල අර්ථ ඔබ වෙත ගෙන එන්නම්. ණය නැති කමින් උපදින සැපය දැන ඉක්බිති ධන සම්පත් තමා තුළ ඇති බැවින් ලද සැපත සිහි කරන්නේය. ධන සම්පත් නිසි ලෙස පරිහරණය කිරීමෙන් සැපේ විඳින මනුෂ්‍ය තෙමේ එය නුවණින් විමසා බලන්නේය. දෙවන ගාථාවේ සඳහන් වෙනවා යහපත් නුවණැති ඒ මිනිසා එසේ නුවණින් විමසා බලන්නේ එය දෙපරිද්දෙන් දකි. එනම් මෙහි සතරවැනි වූ යම් අනවජ්‍ය සුඛයක් ඇද්ද එයින් ලැබෙන සැපයෙන් 16න් පංගුවක්වත් කලින් ලැබෙන සැප තුනෙහි නැත්තේය. පුදුම කියමනක්. කෝටි ප්‍රකෝටි ගණන් හරි හම්බ කරගෙන හිටියත් 24 පැය කැප වුණත් Taman කොච්චර කාලා බීලා විනෝද වෙලා සමාජයේ යුතුයකම් ඉෂ්ට කරලා කොච්චර උදම් ඇනුවත් ණය නෑ මම ණය නැති මිනිස්සෙක් සත පහක ණයක් නෑ කියලා අනිත් අය සමග උජාරුවට පැවසුවත් භාගතුන් වහන්සේ පවසනවා ඒ කලින් කියන ලද සැප තුනම ඉක්මවා එකම එක සැපයක් ප්‍රකට වෙනවා. කුමක්ද? ඒ වනාහි අනවජ්‍ය සුඛයයි. ඒ කියන්නේ Taman ක්‍රියාවෙන් වදනෙන් චේතනාත්මකව තව කෙනෙක් තලා පෙලා නසා වනසා හරි හම්බ කරන්නට කිසිම දෙයක් නොකර ධාර්මිකව යමක් උපයා සපයා ගත්ත නිසා. හරි පුදුමයිනේ. ඒකනේ මොකද්ද කියන්නේ? හෘදය සාක්ෂිය. හෘද සාක්ෂිය කියන එකනේ වටින්නේම. Taman හරි හම්බ කරපු විදිහ කවුද දන්නේ? අනුන්ද? Taman දන්නේ. ගමේම ඔබ ගැන කතා වෙන්න පුළුවන්. ඒ මහත්තයා රත්තරන් මහත්තයෙක්. ඒ මැඩම් රත්තරන් මැඩම් කෙනෙක්. හැබැයි ඔබ ජාවාරම් කරන කෙනෙක් නම් සමාජයේ ඔබට රත්තරන් කියලා කිව්වට ඔබ දන්න ඔබ මලකඩ කියලා. වර්ධවා හිතන්න එපා. මේකනේ උදහස් වෙන්න එපා. ලෝකයා ඔබ ගැන කෙසේ කීවත් ඔබ ගැන පරිපූර්ණව දන්නේ ඔබ මිසක් අන් කවුද? ඒක නිසා හෘදය සාක්ෂියට අනුව කටයුතු කරන්න. ඔව් ගොඩාක් දේවල් නැතත් කමක් නැහැ. ණයක් නැතිව සනීපට ජීවත් වෙන්න ටිකක් තිබ්බනම් ඇති. ලෝක ප්‍රකට වෙන්න ඕනේ නැහැ. ලෝක ප්‍රකට වෙන්න පුළුවන් නම් ඒ වුණත් කමක් නැහැ. ඒක නිසා අනන සූත්‍රය මේ විදිහට තමයි නිමාවටපත් වෙන්නේ. මම ඔබට දේශනාව ආරම්භයේදීම කිව්වා අදත් සයිකොලොජි වලට අනුව කරුණු කාරණා ටිකක් කියලා දෙනවා කියලා. දැන් අපි මෙතෙක් වෙලා කතා කරේ මේ ගිහි ජීවිතේ ගත කරන යුතුයකම් දන්න මිනිස්සෙක් දැහැමිව කටයුතු කළ යුතු ආකාරයනේ. යුතුයකම් වලින් බර වෙච්ච ඔබ ඇතැම් විට මනසින් කඩාගෙන වැටෙන අවස්ථා නැද්ද? තිබෙනවා. ඔබට මේ ගත කරන ඒකාකාරී ජීවිතය අප්පිරිය වෙන අවස්ථා නැද්ද? ඔබට ඔබ සමගම තරහ ඇති වෙන අවස්ථා නැද්ද? ඒ වගේ අවස්ථා තිබෙනවා. ඇයි මේ ඒකාකාරී ජීවන රටාව නිසා ඔබ මනසින් විඩාවටපත් වෙලා ඔබේ ජීවිතේ
සතුටු දවස්, දුක හිතුණු දවස්, හොඳ දවස් වගේම නරක දවස්, උද්‍යෝගිමත් දවස් වගේම කම්මැලි දවස්, ජීවිතයට විවේකී අවශ්‍ය වුණත් වැඩ කළ යුතුම දවස්. මේ හැම අවස්ථාවකම ඔබත් සමග වැඩිපුරම හිටියේ ඔබ දුක් විඳිනා බව, නිදිවරණා බව, කායික අපහසුතා, වෙහෙස, මහන්සිය හොඳට දන්නවා. ඒ හැම දෙයක්ම කාගෙන, ඒ හැම දෙයක්ම හිතින් දරාගෙන තමයි ඔබ වෙනුවෙනුත් අන් අය වෙනුවෙනුත් කැප වෙන්නේ. එතකොට ඔබට හිතෙනවා අනේ ඇත්තටම මේ මොන දේ තිබ්බත් මම මේ මොන වගේ ජීවිතයක්ද ගෙවන්නේ? මොකද්ද මේ ජීවිතයේ තේරුම? කාටද මම මේ හම්බ කරන්නේ? මොකද්ද මේක කියලා ඔබට ඔබ ගැනම අප්පිරියා හිතේ. ඔබට ඔබව එපා වෙයි. වැඩ කරලා ඉවරයක් නැහැ. සතියේ දවස් 5ම වැඩ. සෙනසුරාදාත් වැඩ. ඉරිදා ගෙදර හිටියත් සැනසෙල්ලක් නැහැ. පාන්දර පිටත් වෙනවා. රෑ වෙලා එනවා. වැස්සෙත් පිටත් වෙනවා. දාඩියයි කියලා නාගන්න විදියක් නැහැ. වෙලාවට කෑම් බීම ටික නැහැ. එහෙන් මේ මාස්ක් එකක් දාලා විවේකීව හුස්ම ගන්න විදියක් නැහැ. කොච්චර ටෙන්ෂන් එකක්ද නේ? කොච්චර පීඩාවක්ද? කොච්චර ස්ට්‍රෙස් එකක්ද? ඉතින් ડિප්‍රෙෂන් එන්නේ නැතුව තිබ්බොත් තමයි පුදුමේ. නමුත් ඔබ මේ විදිහට වෙහෙසෙද්දී, මහන්සි වෙද්දී ඔබට ඔබව අහිමි වෙන්න පුළුවන්. ඔබෙන් ඔබව ගිලිහෙන්න පුළුවන්. ඒ විතරද? ඔබ මේ හැම දෙයක්ම අතර අන්නගේ යුතුයකම් ඉෂ්ට කරලා දෙන්න එපේ. ලබන මාසේ අරගොල්ලෝ ගෙට ගෙවදිනවලු. ලබන මාසේ බාප්පගේ පුතා බඳිනවලු. අර දුව විශ්වවිද්‍යාලයට තේරලලු. මොනවාම හරි තෑග්ගක් අරන් දෙන්න ඕනේ. ඒ මදිවට හවුසින් ලෝන් එක දැන් වාරික කීපයක් ඇරියස් වුණා. වාහනේට ලීස් එක දාන්න ඕනේ. ක්ලාස් ෆීස් ගෙවන්න ඕනේ. ඉලෙක්ට්‍රිසිටි බිල් එකත් වැඩි වෙලා. වතුර පාවිච්චියත් වැඩි. එහෙන් පන්සලේ චෛත්‍යයකට මුල් ගල් තියනවලු. අපි ප්‍රධාන දායකයන් හැටියට ඒවා කරාරින්න හොඳ නෑ. ඉතින් මම පන්සලටත් ආධාරයක් කරන්න ඕනේ. ඒ මදිවට තාත්තගේ බයිපාස් එක කරන්න වෙලා තියෙනවා. ඒකටත් ලොකු වියදමක් දරන්න වෙනවා. අම්මට හොඳටම ෂුගර් වැඩි වෙලා. ප්‍රෙෂර් එකක් තියෙනවලු. හොඳම ඩොක්ටර්ව channel කරන්න ඕනේ. ඔබ වෙහෙසටපත් වෙනවා කියන එක අරුමයක් නෙමෙයි. යුතුයකම් දන්න මිනිස්සෙක් වන ඔබ, හැම දිනාගෙම දුකට, සැපට වෙහෙසෙන ඔබ, හිත හොඳ ඔබ, හිත උණු වෙන ඔබ, කාරුණික ඔබ මේ විදිහට වෙහෙසෙද්දී එන්විත ඔබ වටා ඉන්න ඔබේ පිරිසට ඔබේ කැපකිරීම නොපෙනෙනව වෙන්න පුළුවන්. ඔබට නිසි ඇගීමක් නොලැබෙනව වෙන්නත් පුළුවන්. ඔබෙන් ජීවත් වෙන අය ඔබට නුගුණ කියනව වෙන්නත් පුළුවන්. මේ මිනිහා සල්ලි මැත්තේම නැහෙනවා, සෙන්සුරාදේ ඉරදකවත් ගෙදරක ඉන්නේ. තාත්තා කවුද කියලා දරුවෝ දන්නේ. ඔය වගේ ඇනුම්පද අහන්න ලැබෙන අවස්ථාත් තියෙනවා. නමුත් ඔබ සුමානයක් ගෙදර හිටියොත් අනිත් අයගේ ජීවන තත්වයක් පහළට වැටෙනවා කියන එක ඒ අයට අමතකයි. ඔබ නිසා ඒ අය සැප විඳින නිසා. මෙහෙම වෙනවා. එතකොට ඔබෙන් පුංචි අඩුපාඩුවක් සිද්ධ වුණත්, ඔබ පුංචි සැරකිරීමක් කළත් අනිත් අය ඔබත් සමග උරණ වෙනවා, උදහස් වෙනවා. පෙරලා ඔබට එකට එක කියනවා. එතකොට ඔබේ යහපත් මානසිකත්වය තව තවත් කඩාගෙන වැටෙනවා. ඔබ මානසිකව අවපීඩනයකට ලක් වෙනවා. ඊට පස්සේ ඔබටත් ආවේගය ඇති වෙනවා, තරහ ඇවිස්සෙනවා, කෝපාවිෂ්ඨ වෙලා වචන කියනවා. ඔබට දුක හිතෙනවා. හදවතට හරි වේදනයි. ඇතැම් විට ඔබට ඔබ ගැනත් අනුකම්පාවක් ඇති වෙනවා.
කලකිරීමකුත් ඇති වෙනවා. කොච්චර කළත් මෙවුන්ගෙන් හොඳක් අහන්න නෑනේ. අපේක්ෂා භංගවීමක් වෙන්නත් පුළුවන්. අන් අය රිදවන්න ඔබට හිතෙනවා. හිතා මතාම අන් අයව රිදවන්න ඔබට සිතිවිලි පහළ වෙනවා. අන් අයට චෝදනා කරනවා. මෙවැනි අවස්ථාවක ඔබේ මානසිකත්වය මේ විදිහට නේද ක්‍රියාත්මක වෙන්නේ. එතකොට ඔබ මේ පවතින අවපීඩන තත්වයෙන් අත්මිදීමට කුමක් කරන්නද හිතන්නේ? ගොඩාක් පිරිමි පාර්ශවය අය ලං වෙන්නේ මත් වතුරට. හිතේ දුක නැති කරගන්න, ඇඟේ ප්‍රති අමාරුව අඩු කරගන්න මත් වතුර භාවිතා කරනවා. අසීමාන්තිකව දුම් වැටි උරනවා. ඒ විතරක් නෙමෙයි. gedara බිරිඳගෙන් ලැබෙන්නේ නැති සැනසීම, සැනසුම් වදන් අන් කාන්තාවක් ඇසුරු කරලා අනියම් සම්බන්ධයක් පටලවගෙන ඒකට කීයක් හරි වියදම් කරලා සංසිඳව ගන්න හදනවා. ඇයි Tamanට නිවසෙන් ලැබෙන්නේ නැති සැනසීම කුලියට හරි අරගණ්ඩයි කල්පනා කරන්න. ඊට පස්සේ ඔබ හිතාමතා සෙනසුරාදා ඉරිදා හරි කමක් නැහැ වැඩ දා ගන්නවා. තමන්ගේ ප්‍රියතමයන් මග හරිනවා. ඇමතුමක් කෙටි පණිවිඩයක් ආවත් දැක්කේ නෑ වගේ ඉන්නවා. රිප්ලයි කරන්නේ නැහැ. ඊට පස්සේ ගෙදරින් අහන ඔයාට මොකක් වෙලාද? මං කෝල් කරා දැක්කේ නැද්ද? මෙසේජ් කීයක් එව්වද? මොකද්ද මේවට ළඟ තියෙන හැදලා තියෙන පිස්සුව? එතකොට ඔබ නපුරු වෙනවා, දරුණු වෙනවා. හොඳටම කිපෙනවා. ඔබට ඔබේ දැහැමි බව අමතක වෙලා යනවා. ඔබ මෙහිමත් හිතනවා. දික්කසාද වෙනවා. මේ මොන කරුමයක්ද? තනි වෙන්නමයි හිතන්නේ. ෆෝන් එක අතර ගත්තත් ෆෝන් එකේ පැය ගණන් ඉන්නවා. ගෙදර ආවත් ෆෝන් එකේ ඉන්නවා. ගෙදර ආවත් අනිත් අයත් එක්ක කතා බහ නැහැ. ප්‍රවෘත්ති බල දේශපාලන සංවාද බල පැය ගණන් ගෙවනවා. නිදි වරනවා. මධ්‍යම රාත්‍රියත් පහු වෙනකන් හුදකලාවේ ඉන්න බලනවා. විවාහකයෙක් නේද කියන එකත් මොහොතකට අමතක වෙනවා. මෙහි උච්චතම අවස්ථාව තමයි සියදිවි නසා ගන්න හිතනවා. එහෙම වෙන්න පුළුවන් මිනිස්සුන්ට. එහෙම වෙච්ච අවස්ථා තිබෙනවා. මේ වගේ මානසික අවපීඩනයක සිටින ඔබට, මේ වගේ මානසික ආතතියක සිටින ඔබට ඉන් අත්මිදීමට උපකාරී වෙන කරුණු 12ක් මම ඔබට කියලා දෙනවා. අංක 1. මුලින්ම ඔබ ඔබේ පමණ දැනගෙන කටයුතු ආරම්භ කරන්න. එතකොට ඔබට ඔබේ පාලනය රැක ගන්න පුළුවන්. ඔබේ පමණ දැනගෙන ඔබ කටයුතු ආරම්භ කිරීම හරීම වටිනවා. අංක 2. පුළුවන් තරම් ණය නොවී ඉන්න බලන්න. ණය වීම තුල පෞල් ප්‍රශ්න එමට හට ගන්නවා. මානසික පීඩා හට ගන්නවා. ගොඩාක් ওই මධ්‍යසාර වලට නැඹුරු වෙච්ච අය මානසිකව කඩා වැටලා තින්නේ ණයතුරුස් නිසා. පුළුවන් තරම් ණය නොවී ඉන්න බලන්න. අංක 3. ඔබේ දුකට සැපට හැම දෙයකම ඔබ සමග ඉන්න ඔබේ පවුලේ සමාජික භවතුන්, ඔබේ සේවක පිරිසක් කියලා හිතන්න එපා. ඔබ නිසා ඒ අය යැපෙන බව හැබෑව. හැබැයි ඒ අය ඔබේ මෙහෙකරුවන් පිරිසක් නෙවෙයි. ඔබේ අම්මා, ඔබේ තාත්තා, ඔබේ බිරිඳ, ඔබේ දූල පුතාලා, ඔබේ ඥාතීන්, ඔබේ වැඩකාරයෝ පිරිසක් නෙමෙයි. ඔබ ඒ අයව ජීවත් කෙරෙව්වට ඒ අය ඔබේ සේවක සේවිකාව පිරිසක් කියලා හිතන්න එපා. ඔබ ඒ අයට සැලකීම තුළ ඔබට පින් සිද්ධ වෙනවා. ඒක නිසා මේ අය ඔබේ වසඟයේ සිටිය යුතුයි කියලා හිතන්න එපා. යුතුයකම් ඉෂ්ට කරන්න. නිදහස දෙන්න. හැම බරක්ම ඔලුවට ගන්න එපා. ඔබට ඔබ ගිලිහිලා යයි. ඔබ ගැන වද වෙමින් නිදි වරාගෙන ඔබ රැකියාවට ගිහිල්ලා එනතුරු ඔබවම පතපතායින ඔබේ බිරිඳ ඔබේ සෙනෙහස නොලැබෙද්දී මානසිකව අසරණ වෙන්න පුළුවන්. එයාට වෙන කෙනෙක් ගැන ආදරයක් ඇති වෙන්නත් පුළුවන්. ඒක නිසා ජීවිතේ පටල ගන්න එපා. මේක හරිය සංකීර්ණ සමයක්. මිනිස්සු තාක්ෂණික සමග ජීවත් වෙන්නේ. ඔබ අහිමි වුණා කියලා මේ ලෝකේ අනිත් අය ඔබ මැත්තේ නැහැ කියලා හිතන්න එපා. ඕන තරම් සම්බන්ධතා ඇති කරගන්න අද පහසුකම් තිබෙනවා. තමාගේ අත්ලෙම පහසුකම තිබෙනවා. ඒක නිසා ඔබව නොරිදවන අය මත ලේහැලීමෙන් වළකින්න කියලා මම ඔබට යෝජනා කරනවා.
අංක 4. ඔබට ආශිර්වාද කරන අයට නිසි ගෞරවය ලබා දෙන්න. ඔබේ දියුණුව අපේක්ෂා කරන, ඔබේ දියුණුවට පසුපසින් ඉඳලා උපකාර කරන, වචනකින් පවා ශක්තියක් ලබා දෙන ඔබේ බිරියට, ඔබේ දරුවන්ට, ඔබේ මව්පියන්ට, ඔබේ ප්‍රියතමයන්ට නිසි ගෞරවය ලබා දෙන්න. මගෙන් කකා උඹලා තර වෙනව නේද කියලා එහෙම හිතන්නවත් එපා. හිතන්නවත් එපා නම් වචන කතා කිරීම ගැන කවර කතාවදනේ? කට පරිස්සම් කරගන්න. ඔබේ පෞරුෂය ශක්තිමත් කරගන්න. හැමනිතරම කියනවා වගේ ආත්ම විශ්වාසය, ආත්ම අභිමානය ඇතිව කටයුතු කරන කෙනෙක් බවට පත් වෙන්න. අංක 6. කොයිතරම් කාර්යබහුල වුණත් අවශ්‍යම වෙලා විවේක ගන්න. අවශ්‍යම දෙයට නිවාඩුවක් දාන්න. ඔබේ පවුලේ සමාජික බහුතුන්ගේ විශේෂ කටයුතු වලදී අනිවාර්යයෙන්ම ඔබ නිවාඩු ගත යුතුමයි. මගුලට, මරණයට, නේද, පින්කමකට නිවාඩුවක් ගන්න නැති ඔබේ දියුණුව මොකටද? අවශ්‍යම අවස්ථාවේදී නිවාඩු ගන්න කියලා මතක් කරනවා. ඊළඟ කාරණය. අංක 7. දිනපතා වෙහෙසෙන ඔබ ආවේග කර දේවල් අන්තර්ජාලයෙන් හරි රූපවාහිනියෙන් හරි පත්තරෙන් හරි නොබලා ඉන්න තරමට හොඳයි. මොකද කුපිත වෙච්ච මනසට තව තවත් කුපිත වෙන දේවල් දැම්මොත් මොකද වෙන්නේ? ඔබ ප්‍රායෝගිකව ඒවා අත්හදා බලන්න හදනවා. ඒක නිසා හොඳින් මතක තියාගන්න. ආවේග කර දර්ශන නැරඹීමෙන් වළකින්න. විශේෂයෙන් කැපිලි කෙඩලි සහිත දර්ශන. අංක 8. කිසිම අවස්ථාවක ඔබ තනි වෙලා කියලා හිතන්න එපා. තේනවද? ඔබේ දුකට සැපට ඔබ සමග පිරිසක් ඉන්නවා. ඒක නිසා හොඳ අදහස් ඇති අය සමග ඔබේ ජීවිතය ගැන සාකච්ඡා කරන්න. මත් වතුර සාද පවත්වා ජීවිතය ගැන කතා කරලා වැඩක් නැහැ. පහුවදාට සූර් හිඳුනට පස්සේ පරණ ලෝකෙට වැටෙනවා. සාරක්කු බෝතලේ කඩාගෙන ප්‍රශ්න කතා කරන්න එපා. ඔබට ප්‍රශ්න කතා කරන්නට අවශ්‍යම නම් ගමේ පන්සලට යන්න. නායක හාමුදුරුවන්ට, පඬිත හාමුදුරුවන්ට ඔබේ මේ පවතින අවිවේකී මානසික ස්වභාවය පිළිබඳව කියන්න. නොයසේ නම් මානසික වෛද්‍යවරයෙක් වෙත යොමු වෙන්න. ලැජ්ජ වෙන්න එපා. ප්‍රයිවට් එකේ යන්න. ගිහලා කියන්න ડોක්ටර් මේ දවස්වල මම පොඩ්ඩක් අවුලෙන් ඉන්නේ. හිත ගොඩාක් නොසන්සුන්. මට මාත් එක්කම තරහයි. පුදුම ආවේගයක් තියෙන්නේ. දැන් ඉස්සරට වඩා මට තරහ යනවා. ඒතර වෛද්‍යවරයා ඔබට වෛද්‍ය උපදෙස් ලබා දෙයි. මේ කාරණා අනිවාර්යෙන් මතක තියාගන්න. අංක 9. යහපත් මිනිසුන් අහිමි කර ගැනීමේ වරද කරන්න එපා. ඔබේ කටට එන වචන ඔබ භාවිතා කරද්දී හරිද වැරදි කරපු නොකරපු හැම දිනාටම වදිනවා. කාපු නොකාපු ඔක්කොම මකුණු මැරෙනවා. ඒක නිසා මම තනියෙන් හැදුනේ. උඹලා එකෙක්වත් එන්න එපා. උඹලා ඔක්කොම අවස්ථාවාදී. උඹලා ඔක්කොම කපටි. මගෙන් කකා, මගෙන් බිබි, මගෙන් ඇඳ ඇඳ උඹලා මටම කෙලෙසෙනවා කියලා ඔය වගේ නරක සෞතු කතා කියන්න එපා. ඉවසන කෙනෙක් වෙන්න, ඉවසන කෙනෙක් වෙන්න, ඉවසන කෙනෙක් වෙන්න. ඉවසීම තරම් සැනසීමක් මේ තුන් ලෝකෙම නැහැ. ඒක නිසා නැවතත් කියනවා ඔබ වටා සිටින යහපත් මිනිසුන් අහිමි කර ගැනීමේ වරද කරන්න මෙපා. යහපත් මිනිස්සෙක් ඔබට අහිමි වුණොත් ඇතැම් විට එහෙම කෙනෙක් ජීවිත කාලෙම නොලැබෙන්නත් පුළුවන්. මේව හොඳට මතක තියාගන්න. අංක 10. සිත සංසුන් කරගෙන නින්දට යන්න. නිදාගන්න කලින් කරණීයමෙත්ත සූත්‍රය සජ්ජායනා කරන්න. සුළු මොහොතක් මෛත්‍රී භාවනාව කරන්න. දෙවියන්ට පින් දෙන්න. මළගිය ඥාතීන්ට පින් දෙන්න. තෙරුවන් කමා කරගෙන සැනසille නින්දට යන්න. අනිත් ඒවත් ඊට යොමු කරන්න. අංක 11. කල්පනා කර කර නොසිට උදෑසනම ඇස් ඇරිච්ච ගමන් අවදි වෙන්න. එය සයිකොලොජි වල හඳුන්වන්නේ 2 minute rule එක කියලා. අවදි වෙලා මිනිත්තු 2ක් ඇතුළත අවදි වෙනවා. දිනේ කටයුතු ආරම්භ කරනවා. ඉතින් මේවා අනුගමනය කරන්න. අවසාන කාරණේ අංක 12. දිනපතාම ටික ටික හරි බණ අහන්න. ඔබ පෞද්ගලිකව වාහනයක ගමන් බිමන් යන කෙනෙක් නම්, රැකියාවට යන කෙනෙක් නම් ෆෝන් එකෙන් නේද බ්ලූටූත් ඔන් කරලා ඔබේ කා ප්ලේයර් එකට නේද ඩිවයිස් එක ඇඩ් කරලා මේ බණ ටික අහගෙන යන්න. යද්දි භාගයක් අහන්න, එද්දි භාගයක් අහන්න. කොහොම වුණත් ට්‍රැෆික් එකේදී කිපුණා කියලා ට්‍රැෆික් එක ඕපන් වෙන්නේ නැහැ නේ. ට්‍රැෆික් එකමයි නේද?
අමුතුවෙන් ඔයාලට ෆ්ලයි කරන්න බෑනේ. ඒක නිසා මෙන්න මෙවැනි ක්‍රම අනුගමනය කිරීම තුළ ඔබව ඔබේ පාලනය තුළ තබා ගන්නට හැකියාව ලැබෙනවා. දැහැමි බව රැකෙනවා, හිත පරිස්සම් වෙනවා, පරිණත මිනිස්සේ බවට පත් වෙනවා, නුවණ මෝරනවා. ඉතින් ඒක තමයි වැදගත් වෙන්නේ. අද ඔබට කරුණු බොහෝමයක් කියලා දුන්නා. ඉතින් මෙතෙක් වේලා මෙම සදහම් කරුණු අසා ප්‍රඥාව මතු කොට ඔබ රැස් කරපු සියලු පුණ්‍ය ධර්මය ඔබට නිදුක් නිරෝගී සුවපත් භාවයේ පිණිසම චතුරාර්ය සත්‍ය අවබෝධයේ පිණිසම පාරමී ධර්මයක්ම වෙත්වා කියලා සෙත්පතා ආශිර්වාද කරනවා. පුණ්‍යානුමෝදනාව. අද මෙම දම් දෙසුමට තම සදැහැති දායකත්වය ලබාගෙන කටයුතු කොට තිබෙන්නේ ඉතාලියේ සිට ලක්ෂ්මී රේණුකා මහත්මිය. එතුමිය බලාපොරොත්තු වෙන්නේ ප්‍රධානම අරමුණ හැටියට නොවැම්බර් මාස 10 වන දින 45 වන උපන්දිනය සමරන ඉතාලියේ ජෙනෝවාහි පදිංචි දයාල් නායන්ත මහත්මයාට නිදුක් නිරෝගී සුවය සහ දීර්ඝාස සම්පත් ප්‍රාර්ථනා කිරීමට, තවද නාත්තණ්ඩියේ දුන්කන්නාවේ පදිංචි මල්ලිකා ශ්‍රීමති මෑණියන්ගේ නොවැම්බර් මාස 15 වන දිනට යෙදෙන 61 වන උපන්දිනය වෙනුවෙන් එතුමියට නිදුක් නිරෝගී සුවය දිගාසිරි සම්පත් ප්‍රාර්ථනා කොට මෙවැනි උත්තම ධර්ම දානමේ පින්කමක් සිදු කිරීම සෙසු අරමුණු බවට පත්වන්නේ ලක්ෂ්මී රේණුකා මහත්මිය සහ දයාල් ගයන්ත මහතා ඇතුළු පවුලේ සියලුම ඥාති හිතමිත්‍රාදීන්ට නිදුක් නිරෝගී සුව සහනය ප්‍රාර්ථනා කිරීම. එම පින්වත් දෙපළගේ නමින් පරලෝ සැපත් සියලුම ඥාති හිතමිත්‍රාදීන්ට පුණ්‍යානුමෝදනා කිරීමටත්, ධර්මදේශකයන් වහන්සේට මහා සංඝරත්නයට ආශිර්වාද කිරීමටත්, වස්සාන ධර්මදේශනා YouTube නාලිකාවේ ගයන් දුෂ්‍යන්ත මහත්මයා ප්‍රධාන පවුලේ සියලු දෙනාටමත් කාර්ය මණ්ඩලයේ හැමතෙමත් සියලු සෙත ශාන්තිය ප්‍රාර්ථනා කිරීමට රැස් කළ උදාාරතර පුණ්‍ය ධර්මයෝ පින් කැමති සියලු දෙවිවරු අනුමෝදන්ව සැප ලබත්වා. ඔබ අප හැමනමින් අභාවයට පත් සියලු ඥාතිවරු මේ පින් අනුමෝදන් වෙත්වා. අපගේ උතුම් ගුරු දේවෝත්තමයන් වහන්සේලාට, මහෝපාද්‍යයන් වහන්සේලාට, සමස්ත කල්යාණ මිත්‍ර මහා සංඝරත්නයටත්, දෙමෝපිය වැඩිහිටි ගුරුවර ඥාති හිතයිසීන් සෑම සිළු දෙනාටමත්, ලෝකේ පුරා සදහම් ශ්‍රවණය කරපු ඔබ සිළු දෙනාටමත් මෙම උත්තම ධර්ම ශ්‍රවණමේ කුසලය චතුරාර්ය සත්‍ය අවබෝධයේ පිණිසම හේතු වාසනා වෙත්වා. දෙවියන්ට පින් දෙමු, මාත් සමගම කියමු. ආකාසට්ටා ච භුම්මට්ඨා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රක්ඛන්තු ශාසනං. ආකාසට්ටා ච භුම්මට්ඨා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රක්ඛන්තු දේශනං. ආකාසට්ටා ච භුම්මට්ඨා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රක්ඛන්තු ත්වං සදා. හැම දිනාටම තෙරුවන් සරණයි. වස්සාන ධර්මදේශනා YouTube නාලිකාව ඔස්සේ ඔබ ඒ ශ්‍රවණය කළේ නොවැම්බර් මාස 10 වන දින 45 වන උපන්දිනය සැමරූ ඉතාලියේ ජෙනෝවාහි පදිංචි දයාල් නයන්ත මහතාට නිදුක් නිරෝගී සුවය සහ දීර්ඝායුෂ ප්‍රාර්ථනා කිරීමත්, නාත්තණ්ඩියේ දුක්ඛන්නාවේ පදිංචි මල්ලිකා ශ්‍රීමති මෑණියන්ගේ නොවැම්බර් 15 වන දිනට යෙදෙන 61 වන උපන්දිනය වෙනුවෙන් ඇයට නිදුක් නිරෝගී සුවය සහ දීර්ඝායුෂ ප්‍රාර්ථනා කරමින් වස්සාන ධර්මදේශනා YouTube නාලිකාව ඔස්සේ සිදු කළ ධර්ම දානමය පින්කමයි. ඒ වෙනුවෙන් පින්බර දායකත්වයෙන් කටයුතු කළේ ඉතාලියේ සිට ලක්ෂ්මී රේණුකා මහත්මියයි. සිදු කළා වූ ධර්ම දානමය කුසලයේ අනුභවයේ බලයෙන් එම පින්වත් පිරිසට නිදුක් නිරෝගී සුවය උදා වේවායි සාදු සිතින් ප්‍රාර්ථනා කරමු. ධම්මසූ ඔබ සැමට සම්මා සම්බුදු සරණයි. විදේශගතව සිටින ඔබටත් ඔබේ ජන්මදිනය වෙනුවෙන් ඔබෙන් වෙන් වූ නෑහිත මිතුරන් වෙනුවෙන් පුණ්‍යානුමෝදනා කිරීමටත්, සුජීවත්ව සිටින ඔබේ දෙමාපියන්ට ආශිර්වාද කිරීමටත් වස්සාන ධර්මදේශනා YouTube නාලිකාව ඔස්සේ දායකත්ව ධර්මදේශනා ප්‍රචාරය කිරීම සඳහා දැන්ම කතා කරන්න 071 57 57 13 දුරකථන අංකයට 071 57 57 13 දුරකථන අංකයට. ධම්මසූ ඔබ සැමට තෙරුවන් සරණයි. 0.71 8 57 57 13
0.71 57 57 13. වස්සාන ධර්ම දේශනා දිනපතා නවතම ධර්ම දේශනා ශ්‍රවණය කිරීමට වස්සාන ධර්ම දේශනා අපගේ YouTube නාලිකාව දැන්ම subscribe කරන්න. බෙල් අයිකනය ක්ලික් කරන්න. වස්සාන ධර්ම දේශනා